අයිබෝවන් අපි මේ වෙන තෙක් සාකච්ඡා කරමින් හිටියේ පළවෙනි ඒකකය තුළ මූලික සංකල්ප පිළිබඳ කතා කරගෙන හිටිය මතක ඇති කියලා හිතනවා. ඒ වගේම මෙහිදී අපි පරිගණක දුඩාංග සම්බන්ධව කතා කරා. මතක ඇති දුඩාංග ප්‍රධාන කොටස් හතරකට බෙදෙන බව කතා කළා. ඊට අමතරව ජාල කරන උපාංග විදිහටත් අපි කොටසක් බෙදාගත්තා. ආදාන උපාංග, ගබඩා කිරීමේ උපාංග, ප්‍රතිදාන උපාංග, සැකසීම උපාංග හා ජාල කරන උපාංග පිළිබඳව අපි කතා කළා. මතක ඇති කියලා හිතෙනවා. පසුගිය පාඩම්වලදී අපි මේ පිළිබඳව සාකච්ඡා කළා. දුඩාංගයක් කියලා කියන්නේ පරිගණකයේ තියෙන භෞතික කොටසක්. මේ භෞතික කොටස කියන්නේ අපිට දකින්න පුළුවන්. ඒ වගේම අපිට මේ කොටස අල්ලන්න ස්පර්ශ කරන්න පුළුවන්. ඒකක වලට අපි කියනවා දුඩාංග කියලා. එතකොට මේ දුඩාංග සමන්විත වෙලා තියෙන්නේ කොහොමද මේක හැදිලා තියෙන්නේ? අපි මූලිකවම මේවයි කාර්ය කතා කරලා මතකද අපි ගණන් හැදුවා. දැන් අපද කියලා දෙන්න හදන්නේ මේ පරිපත නිර්මාණය හා සම්බන්ධ වෙලා තියෙන මූලික සංකල්ප කොටසක් පිළිබඳව. එතකොට මේ පළවෙනි ඒකකයේ තුල බලාපොරොත්තු වෙනවා හතරවෙනි ඒකකයේ සඳහා යම්කිසි පදනමක් එකතු කරගන්න. ඒ වගේම මෙහි අද දිනේ අරමුණත් වෙනවා අද O level ICT විෂය හදාරලා නැතිව තාක්ෂණ වේදිය සඳහා ඔබ තෝරාගෙන තියෙනවා නම් ICT විෂය යම්කිසි දැනුම් පරතරයක් තියෙනවා. මේ දැනුම් පරතරය පියවන්න. මේ දැනුම් පරතරය අවම කරගන්න. නැති කරලම දාන්න. අද පාඩම උපකාර වෙනවා කියලා මම හිතනවා. එහෙනම් අද උගන්වන කරුණු හොඳින් අවධානය කරගන්න. ඉතාම සරලව පැහැදිලි කරන්නම්. එතකොට හතරවෙනි ඒකකයට පුතාලා දුවලා ආවට පස්සේ අපි පාඩම කරගෙන යද්දී ඔබට ගැටලු පැමිණෙන ප්‍රමාණය ඉතාමත්ම අවම වෙයි කියලා හිතනවා. එහෙනම් දැන් අද මාතෘකාව විදිහට කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පරිගණක දුඩාංග කොටස් හැදිලා තියෙන්නේ මොන සංකල්පයක් මතද කියන එක. එහෙමනම් අපි මේ පරිගණක කොටස් නිර්මාණය කරන්න භාවිතා කරනවා එක්තරා ආකාරයක ගණිත ක්‍රමයක්. මේක ජෝර්ජ් බූලි හොයලා දුන්නා. දැන් අපි ගත්තට පස්සේ අපිට පෙන්වන්න පුළුවන් දුඩාංග කොටසක් මේ වගේ දුඩාංග කොටසක් ගත්තට පස්සේ මේ දුඩාංග කොටසේ සමන්විත වෙලා තියෙනවා. මෙන්න මේ වගේ අපි හිතමු පරිපත මිලියන ගාණක් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේ පරිපත මිලියන ගාණ සම්බන්ධ වෙලා තියෙන්නේ මේ එහෙනම් මේ ඇතුළේ තියෙනව හැදිලා තියෙන්නේ කොහොමද කියලා අපි තේරුම් ගන්න ඕනේ. පරිගණකයේ තුල මේවා මේ හැම දෙයක්ම සටහන් වෙන්නේ බිඳුව එහෙම නැත්නම් එක ආකාරයෙන්. කරන්ට් එක තියෙනවා එහෙම නැත්නම් කරන්ට් එක නැහැ. ඕනෑම සංකීර්ණ දෙයක් නිරූපණය කරන්න මේ ධාරාවක් තියෙන බව වෝල්ටීයතාවයක් තියෙන බව හා අඩු වෝල්ටීයතාවක් නැත්නම් බිඳුව පාවිච්චි කරලා තමයි ගොඩාක් මේ පරිගණක දුඩාංග නිර්මාණය කරලා තියෙන්නේ. එහෙමනම් මේ දුඩාංග නිර්මාණය කරන්න පාවිච්චි කරපු මේ තාක්ෂණය පිළිබඳව අද දවසේ යම්කිසි මට්ටමක පදනමක් යොදා ගන්න පාවිච්චි අදහස් කරන්නේ මේ ටික. එහෙමනම් අපි බලමු මෙහෙම පුතේ මේ ඉලෙක්ට්‍රොනික පරිපත හදන්න පාවිච්චි කරන්නේ මූලික තැනුම් මේකකට අපි කියනවා තාර්කික ద్వාර එහෙම නැත්නම් ලොජික් ගේට්ස් කියලා. ලියා ගන්න පොඩි සටහනක්. පරිගණකය නිර්මාණය වී ඇති දුඩාංග තැනීම සඳහා භාවිතා කරනුයේ තාර්කික ద్వාර නැමැති
මූලික ඉලෙක්ට්‍රොනික උපාංගයි. තාර්කික ద్వාර නැමැති මූලික ඉලෙක්ට්‍රොනික උපාංගයි. ඊළඟ ලියා ගන්න මෙම උපාංග නිර්මාණය කිරීම සඳහා මෙම උපාංග නිර්මාණය කිරීම සඳහා භාවිතා කරන ගණිතය බූලියානු වීජ ගණිතය ලෙස හඳුන්වයි. බූලියානු වීජ ගණිතය ලෙස හඳුන්වයි. එතකොට මේ තාර්කික ద్వාර හැදිලා තියෙන මූලික ගණිතය දැන් කියලා දීලා ඊළඟට කොහොමද මේ හරහා තාර්කික ద్వාර ගොඩනගලා ප්‍රායෝගිකව කොහොමද මේක පාවිච්චි වෙන්නේ කියලා අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එද අපි බලමු. එහෙමනම් මේ ගණිතයේ අපි බූලියානු වීජ ගණිතයේ වෙනස. අපි ප්‍රධාන ගණිතය ගත්තට පස්සේ මේ ගණිතයේ ප්‍රධාන කොටස් දෙකක් බෙදෙනවා. මේකේ මේ වීජ ගණිතය කියන කොටසක්. මේ වීජ ගණිතය. මේ වීජ ගණිතයම අපි වෙනස් විදියට පාවිච්චි කරන එකක් තමයි බූලියානු වීජ ගණිතය. මොකද්ද ගණිතයේ ප්‍රධාන කොටස් දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි වීජ ගණිතය, අනිත් එක බූලියානු වීජ ගණිතය. මෙතනදී අපි පරිගණකවලදී කතා කරන්නේ බූලියානු වීජ ගණිතය සම්බන්ධව. මෙන්න මේ කොටස තමයි අවධාරණය වෙන්නේ. එහෙනම් අපේ ගණිතයේ අවශ්‍යතාව දැනගන්න ඕනේ. මොකද ගණිතය තමයි මේ විද්‍යාවේ පදනම වෙන්නේ. එහෙනම් සාමාන්‍ය ගණිතය අපි මොනකටද පාවිච්චි කරන්න කියලා දැනගන්න ඕනේ. එහෙනම් පොඩි සටහනක් ලියා ගන්න. ගණිතයේ අවශ්‍යතාව. ගණිතයේ අවශ්‍යතාව. පළවෙනි පොයින්ට් එක ලියා ගන්න. අගයන් ප්‍රමාණාත්මකව ප්‍රකාශ කිරීම. අගයන් ප්‍රමාණාත්මකව ප්‍රකාශ කිරීම. මයින්ඩ් පුළුවන් විදිහට ඊළඟ කරුණ ලියන්න. අගයන් අනුපිළිවෙලට සැකසීම. අගයන් අනුපිළිවෙලට සැකසීම. එතකොට උසේ මට්ටම නම් අපි ඒක යම්කිසි මිනුමක් එක්ක සංසන්දනත් කරන්න. බර නම් යම්කිසි මිනුමක් එක්ක. එතකොට අගයන් ප්‍රකාශ කරන්න පුළුවන් මෙච්චරයි. කිලෝග්‍රෑම් 80යි මෙයාගේ බර. අන්න ඒ විදිහට. ගණන් කිරීම. ඊළඟ කරුණ. මොකද ගණන් කිරීම? අගයන් සැසඳීම. අගයන් සැසඳීම සංසන්දනය කරන්න පුළුවන් මේ සංඛ්‍යාත්මකව. එහෙනම් අපි ගණිතය පාවිච්චි කරනවා මෙන්න මේ විදිහට. ඈත අතීතයේ මිනිස්සු පාවිච්චි කළා ඒගොල්ලන්ගේ දෙයත් ගණිතමය කටයුතු සඳහා. එයා ප්‍රමාණයක් නොවුනහම ඇඟිලි ප්‍රමාණයක් නම් පාදයේ ඇඟිලිත් පාවිච්චි කළා. ඒක ප්‍රමාණවත් නොවුනහම ඒගොල්ලෝ පාවිච්චි කරා කුඩා බොරළු කැට, ඒ වගේම පබළු, සත්වැට කැබලි මේ වගේව පාවිච්චි කළා අගයන් ප්‍රකාශ කරන්න. මේ වගේ ප්‍රකාශ කිරීමත් එක්ක උපාංග නිර්මාණය වුණා. මොනවාද? පරිගණකයේ පදනම වෙච්ච උපාංගය ඇබකසේ නිර්මාණය වුණා. ගණක රාමුව. අපි මේ පිළිබඳ කතා කරනවා ඉදිරියේ මේ ගණක රාමු වර්ග පිළිබඳ. චීන මාදිලිය, ජපන් මාදිලිය, ස්පයික් ඇබකස් එක, ඒ කියන්නේ මොනවද? ඒ විදිහට දියුණු වෙනා නේපියගේ අද්දල තීරුවාව, ලඝුවණක නිර්මාණ කරපු ගණිතඥයා ජෝන් නීපිය. එයා වෙනස් විදිහකට ගණිත කරනවා, වැඩි කරනවා නම් එකතු කරනවා, බෙදනවා නම් අඩු කරනවා. ඒ විදිහට. ඊට පස්සේ පැස්කලයින්, බෙසි පැස්කලයින් යන්ත්‍ර නිර්මාණය කළා. ඒ වගේම පැස්කලයින් යන්ත්‍රය කරන්න පුළුවන් එකතු කිරීම අඩු කිරීම විතරයි. ගොඩ්ෆ්‍රීඩ් විල්හෙල්ම් වොන් ලෙබිනිස් විසින්
මේ යන්ත්‍රය තවදුරටත් දියුණු කළා. බෙදණ්ඩයි වැඩි කරන්නයි පුළුවන් වෙන්නේ. මෙන්න මේ ආකාරයට චාල්ස් බැබේජ් ඊට පස්සේ ඩිෆරන්ස් එන්ජින් එක ඇනලිටිකල් එන්ජින් එක නිර්මාණය කළා. මෙන්න මේ විදිහට ගලා යෑමක් තියෙනවා. එහෙමනම් මේ ගණිතයෙන් පටන් අරගෙන උපාංග නිර්මාණය දක්වා ආපු ගමනේදී විශේෂ සන්ධිස්ථානයක් තමයි මේ බූලියානු වීජ ගණිතය හඳුනා ගැනීම. එහෙනම් අපි ගණිතයේ දැනගන්න ඕනේ අපි වීජ ගණිතයයි බූලියානු වීජ ගණිතයේ වෙනස. සාමාන්‍ය වීජ ගණිතයෙන් අපි පෙන්නන්නේ අපිට යම් කිසි අක්ෂර පාවිච්චි කරනවා අගයන් ප්‍රකාශ කිරීමට. X පාවිච්චි කරනවා අගයන් නිරූපණය කරන්න. A පාවිච්චි කරනවා. ඒක වචනයක් පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න එහෙනම් සාමාන්‍ය වීජ ගණිතය. බූලියානු වීජ ගණිතෙත් ඒ විදිහටම පාවිච්චි කරනවා. හැබැයි මේ බීජ ගණිතයේ විචල්්‍ය වල වෙනසක් තියෙනවා. සාමාන්‍ය වීජ ගණිතයේ විචල්්‍යයකට ඕනෑම අගයක් ගන්න පුළුවන්. හැබැයි බූලියානු වීජ ගණිතයේ තියෙන විචල්්‍යයකට ගන්න පුළුවන් පුතේ අගයන් දෙකයි. එහෙමනම් අපි පොඩි මාතෘකාවක් ලියාගමු. මෙහෙම ලියාගන්න. සාමාන්‍ය වීජ ගණිතය හා බූලියානු වීජ ගණිතය අතර වෙනස්කම තරුවක් දාලා ලියන්න. සාමාන්‍ය වීජ ගණිතයේ විචල්යකට ඕනෑම අගයක් ගත හැක. මම ගන්නවා A ගත්තොත් ඒට මේ පැත්ත ධන මේ පැත්ත ඍණ අනන්තයක් එනකල් අගයන් නිරූපණය කරගන්න පුළුවන්. ඕනෑම අගයක් ඇත්ත. එහෙනම් මේක ඇඳගන්න. ඒ කියන්නේ විචාලය ගත්තාම ධන පැත්තේ දක්වා ඕන අගයක් ගන්න පුළුවන්. ඒ වගේම ඍණ පැත්ත දක්වා ඕන අගයක් ගන්න පුළුවන්. හරි දැන් අපි බලමු බූලියානු වීජ ගණිතයේ විචල්‍යයක තියෙන විශේෂ ලක්ෂණය මොකක්ද කියලා. ලියාගන්න ඊළඟ තරුව දාලා පොයින්ට් එකක් විදිහට ලියාගන්න. බූලියානු වීජ ගණිතයේ විචල්‍යයකට ගත හැක්කේ එකිනෙකට එකිනෙකින් වෙන් වූ අගයන් දෙකක් පමණි. ඒකට අපි යටින් මෙහෙම ලියාගන්න. මේකට ගන්න පුළුවන් එක බිඳුව එක. මේකත් ඇඳගන්න. බිඳුව 1. දැන් අපි මෙතන ඉඳලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා බූලියානු වීජ ගණිතය ගැන. ලෝකයේ චූටිම හෝඩිය කම්පියුටර් එකේ හෝඩිය. එක්ක කරන්ට් එක තියෙනවා එක්ක කරන්ට් එක නැහැ. මේකෙන් තමයි අද මම ඕගොල්ලෝ ඉදිරියේ පෙනී හිටින්නේ. ඩිජිටල් පරිගණක ක්‍රීඩා කරන්නේ. මෙයාගේ විශාල වැඩ කොටසක් කරන්නේ මේ එක බිඳුව කියන පුංචි හෝඩිය පාවිච්චි කරලා. එක්ක කරන්ට් එක තියෙනවා කරන්ට් එක නැහැ. එහෙනම් මෙන්න මේවා හරියට හසුරුව ගන්න ඒවා තමයි තාර්කික ద్వාර. එහෙනම් මේකේ අපි දැන් ඉස්සරහට යනවා බූලියානු වීජ ගණිතය පිළිබඳව. ලියා ගන්න පොතේ මාතෘකාව අනු මාතෘකාවක් විදිහට ලියන්න බූලියානු වීජ ගණිතය. මෙතන අපි මුලින්ම මේක ගණිතය ඉගෙන ගන්න කලින් අපි මේකට අවශ්‍ය යම්කිසි පදනමක් තියෙනවා.
මේ පදනම අපි යොදා ගන්න ඕනේ. පළවෙනි පදනම මම මුලිනුත් මම මේ පිළිබඳ යම්කිසි අදහසක් කතා කරා. නමුත් මේ බූලියානු බීජගණිතයේ මේ කොටස අත්‍යවශ්‍ය නිසා මම මේක මතක් කරලා දෙනවා. ලියන්න පුතේ මාතෘකාව ආදාන රටා ලිවීම. ආදාන රටා ලිවීම. මාතෘකාව ආදාන රටා ලිවීම. ආදාන රටා ලිවීම. එන අපි බලමු ආදාන රටා ලියන්න අවස්ථා කීපයක්. මෙතන මම ගන්නවා ආදාන එකක් සහිත අවස්ථාව. ආදාන එකක් සහිත අවස්ථාව. මෙතනදී මම ආදාන එකක් නම් විචල්්‍ය එකයි. මේකට පුංචි සමීකරණයක් තියෙනවා පුතේ. අපි රටා ලියද්දි පාවිච්චි කරන එක හෝ බිංදු සංඛ්‍යාව පළවෙනි පේලියේ හොයාගන්නේ මේ විදිහට. 2 n වෙනි බලය බෙදීම 2. ආදාන එකක් හින්දා අපි මේකට ආදේශ කරනවා 1. බෙදීම 2 කියන්නේ 1යි. විචල්‍යන එකක් නිසා පුතේ අපි ලියන්නේ a. එහෙමනම් මෙතන බිංදුවයි 1යි. මෙන්න මේක ආදාන එකක්. දෙවෙනි එක ආදාන 2. මේ ආදාන 2 නම් අපි අර සමීකරණය පාවිච්චි කරනවා 2 n වෙනි බලය බෙදීම 2. එතකොට 2 වරක් 2 4යි 4 බෙදීම 2 2යි. එහෙනම් මෙතන රටාව ලියද්දී අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහට බිංදු 2යි 1 2යි. මෙතන පාවිච්චි කරන්න පුළුවන් මේකෙන් භාගය. බිංදුවයි 1යි බිංදුවයි 1යි. එහෙනම් මේ ආදාන රටාව මෙහෙම. එතන මෙතන අපි සඳහන් කරන්න ඕන පුතේ විචල්‍යයන් දෙකක් පාවිච්චි කරන හින්දා A B. මේ විදිහට 0.1 ඒ වගේම අපිට පාවිච්චි කරන්න පුළුවන් ආදාන 3ක් සහිත අවස්ථාව. ආදාන 3ක්. එහෙනම් අපි සමීකරණය ලියනවා 2 3 බෙදීම 2 8 බෙදීම 2 4යි. අපි මෙතන පාවිච්චි කරනවා ABC කියලා විචල්‍යයන් 3ක් තියෙන හින්දා. එහෙමනම් අපිට පාවිච්චි කරන්න පුළුවන් මුල් එකට බිංදුව 4ක්. 1 4යි. මේකෙන් භාගේ බිංදු 2යි 1 2යි බිංදු 2යි 1 2යි. මේකනොත් භාගේ. බිංදුවයි 1යි බිංදුවයි 1යි බිංදුවයි 1යි බිංදුවයි 1. මේ විදිහට අපිට වගුව සම්පූර්ණ කරගන්න පුළුවන් ආදාන 3ක් සහිත අවස්ථාව. අපි දැන් බලමු ඊළඟට
ආදාන 4ක් සහිත අවස්ථාව කොහොමද යෙදෙන්නේ කියලා. ආදාන 4. එහෙනම් අපි 2 4වෙනි බලය බෙදීම 2. කීයද? 16 2කින් බෙදපුවම 8යි. එහෙනම් මෙතන එනවා අපි AB CD. කීයක් එනවද පුතේ? ඔයගොල්ලෝ හිතන විට බිංදු සංඛ්‍යාව 8යි. එහෙනම් අපි 8යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. මේකෙන් භාගි. බිංදු 4යි. 1 4යි. බිංදු 4යි. 1 4යි. ඒ විදිහට. දැන් මේකෙන් භාගි. බිංදු 2යි 1 2යි. බිංදු 2යි 1 2යි. බිංදු 2යි 1 2යි. බිංදු 2යි 1 2යි. මෙතනත් බිංදුවයි 1යි 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 බිංදුවයි 1යි. මේ විදිහට යෙදෙන්නේ. අතට වගුව සම්පූර්ණ කරගන්න මම හිතනවා මේ ටික පැහැදිලි වෙන්නේ නැති කියලා. මේ වගේම අපිට මේක කරන්න පුළුවන් එක ක්‍රමයක් තමා මේ බිංදු වෙනුවට එකේ ඒවා මුලින් පාවිච්චි කරලත් ලියන්න පුළුවන්. මම මේක ආදාන රටා ලිවීම කතා කරා මතක ඇති අතාත්තික මතක සංකල්පය උගන්නන මොහොතේදී. එහෙනම් මෙතන පුතේ ඒ වල බිංදුව 1 වෙනුවට එක බිංදුව ලියන්න පුළුවන්. මෙතන 1 2යි බිංදු 2යි. එහෙම වුණොත් මේක පටන් ගන්න 1යි බිංදුවයි 1යි බිංදුවයි. මෙතන 1 4යි බිංදු 4යි 1 2යි බිංදු 2යි. එහෙම මාරු කරලා ලියන්න දෙපසට ලියන්නත් පුළුවන්. එහෙනම් ආදාන රටා ලිවීම අපි දැනගන්න ඕනේ. එහෙනම් මේ හතරම සම්පූර්ණ කරගන්න. අපි දැන් මෙන්න මේ ආදාන රටා ලිවීම මතකයේ තියාගෙන දැන් ඉදිරියට යමු. හැබැයි දැන් මේ ඉදිරියට යද්දී නියම වගේක් තියෙනවා මතක තියාගන්න. මොනවාද මේ නියම වලට කියනවා? බූලියානු බීජ ගණිතයේ මූලික නියම. බූලියානු බීජ ගණිතයේ මූලික නියම. මූලික නියම අපි දැන් බලමු මොනවාද මේ බූලියානු බීජ ගණිතයේ තියෙන මූලික නියම ටික. පළවෙනි නියමය අපි ගත්තට පස්සේ පළවෙනි එක පළවෙනි නියමය තමා එකතු කිරීමේ නීතිය. මුලින් ගොඩක් අය අපි මේක පාවිච්චි කරන අර මූලික නියම පාවිච්චි කරද්දී මේ නියම දෙක අමතක කරනවා. නමුත් මේක මත නියම පැහැදිලි කරගන්න, ඔප්පු කරගන්න ගොඩක් පහසුයි. මොකද්ද නියමය? එකතු කිරීමේ නීතිය. ලියන්න පුතේ පළවෙනි එක එකතු කිරීමේ නීතිය. මේ එකතු කිරීමේ නීතිය වෙන්නේ මෙන්න මෙහෙමයි. ලියන්න මෙහෙම එකක්. බූලියානු ප්‍රකාශන එකතු කිරීමේදී බූලියානු ප්‍රකාශන එකතු කිරීමේදී
ප්‍රතිදානයේ එකවීම සඳහා ප්‍රතිදානයේ එකවීම සඳහා අවම වශයෙන් එක් ආදානයක් ආම වශයෙන් එක් ආදානයක් එකවීම ප්‍රමාණවත් වේ. මොකද්ද? බූලියානු ප්‍රකාශන එකතු කිරීමේදී ප්‍රතිදානය එකවීම සඳහා ආම වශයෙන් එක් ආදානයක් එකවීම ප්‍රමාණවත් වේ. දැන් අපි බලමු මං කිව්වා එක එකතු කිරීම එක. කීයද පුතේ? දෙකයිද? නෑ. බූලියානු බීජ ගණිතයේ එකයි. දැන් බල්බේ දැල්වේ නම් දැල්වේ. ඒ විදිහට. එහෙනම් මෙතන එක එකතු කිරීම එක එකයි. එක එකතු කිරීම බිඳුව එකතු කිරීම එක. ඒත් එකයි. එක එකතු කිරීම බිඳුව එකතු කිරීම බිඳුව එකතු කිරීම බිඳුව එකයි. මොකද්ද නියමේ? එකක් එක වුණත් ප්‍රතිදානය එකයි. එවනම් බිඳුව එකතු කිරීම බිඳුව එකතු කිරීම බිඳුව සමානයි බිඳුව. කොහේ හරි එකක් තිබ්බොත් එකයි. එහෙනම් මේ උදාහරණ 4 ලියා ගන්න ඔයගලගේ අභ්‍යාස පොතේ. දැන් අපි බලමු ඊළඟ නියමය මොකක්ද කියලා. ඊළඟ එක තමා ගුණ කිරීමේ නීතිය. මොකද්ද පුතේ? ගුණ කිරීමේ නීතිය. එකතු කිරීමේ නීතිය අපි ඉගෙන ගත්තා. එකතු කිරීමේ නීතිය වෙන්නේ ආම වශයෙන් එකක් තිබ්බත් එකයි. ගුණ කිරීමේදී මම මේක මකන්නම් සම්පූර්ණයෙන්ම. ගුණ කිරීමේ නීතියේදී මොකද්ද වෙන්නේ කියලා බලමු. දෙවෙනි එක මොකද්ද පුතේ? ගුණ කිරීමේ නීතිය. ගුණ කිරීමේ නීතිය. ගුණ කිරීමේ නීතිය. මේකේදී වෙන විශේෂ සිද්ධිය තමා අපි යම්කිසි පදයක් ගුණ කරද්දී අපි පාවිච්චි කරන්නේ 1.1 සමානයි 1. 1.0 සමානයි බිඳුව. බිඳුව සමානයි බිඳුව. බිඳුව.1 මොකක්ද? ඒත් බිඳුවයි. 1.1 සමානයි 1යි. මේ ගුණ කිරීමේ නීතියක් තියෙනවා. එකතු කිරීමේ එකක් තිබ්බත් එකයි. හැබැයි පුතේ ගුණ කරද්දී මොකද්ද තියෙන්නේ නීතිය? ගුණ කරනු ලබන සෑම ප්‍රකාශනයක්ම එක වෙන්න ඕනේ. හරිද? එහෙනම් ගුණ කිරීමේ නීතිය කියන්නේ මොකද්ද? මොකද්ද ගුණ කිරීමේ නීතිය කියන්නේ? ප්‍රතිදානයේ එකවීම සඳහා ගුණ කරනු ලබන සෑම පදයකම අගය එක විය යුතුය. ලියන්න. බූලියානු ප්‍රකාශන ගුණ කිරීමේදී ප්‍රතිදානය එකවීම සඳහා ගුණ කරනු ලබන සෑම පදයකම අගය. ගුණ කරනු ලබන සෑම පදයකම අගය. එහෙම නැත්නම් ප්‍රකාශනයකම අගය එක විය යුතුය. මේක හොඳට මතක තියාගන්න. එකතු කිරීමේදී එකක් තිබ්බත් ඇති, වැඩි කිරීමේදී නම් සම්පූර්ණ වැඩි කරන හැම පදයක්ම එක වුණොත් විතරයි එක වෙන්නේ. කොයි හරි බිඳුවක් තිබ්බොත් බිඳුවයි. මෙන්න මේ ටික හොඳට මතක තියාගන්න. දැන් අපි අපේ නියම ටික මුල ඉඳලා පැහැදිලි කරගන්න. නියම 13ක් මම කියලා දෙනවා.
ඒ වගේම මීට එහා පැත්තේදී මම ව්‍යුත්පන්න නියම කතාවක් කියලා දෙනවා. එහෙනම් සම්පූර්ණ විභාග ප්‍රශ්න පත්‍රයේට මේ දැනුම ප්‍රමාණයත් ඒ එකතු කිරීම බිඳුව සමානයි. ඒ එකතු කිරීම 1 සමානයි. ඒ එකතු කිරීම ඒ සමානයි. ඒ එකතු කිරීම ඒ බා සමානයි. මෙන්න ප්‍රශ්නයක් ආව ඒ බා කියන්නේ මොකක්ද කියලා. ඒ කියන පදය ගත්තොත් පුතේ මේ පදයට ගන්න පුළුවන් අගයන් 2යි. බිඳුව හෝ 1. අපි බිඳුව නිරූපණය කරන්නේ ඒ බා වලින්. එහෙම නැත්නම් උඩකමාව දාලා ඒ ප්‍රයිම් සිම්බල් එකකින්. ගොඩක් පාවිච්චි කරන්නේ බා. 1 නිරූපණය කරන්න පාවිච්චි කරන්නේ ඒ. එhmenan මෙන්න මේ කොටස පැත්තකින් සටහන් කරගන්න මේ ටික දැන් අපි යමු මෙන්න මේ නියම කොහොමද එන්නේ කියලා. ඊළඟ පස්වෙනි එක පුතේ ඒ ඩබල් බා. හරි. දැන් අපි මෙන්න මේ 5 6 මොකද්ද a.0 මොකද්ද වෙන්නේ? 7 a.1 මොනවාද වෙන්නේ? 8 a.a 9 a.a bar 10 a plus ab 11 a plus a bar b 12 a plus b සමානයි සම්පූර්ණ බා සමානයි මොකක්ද? a.b සම්පූර්ණ බා සමානයි මොකක්ද කියලා බලමු. එහෙනම් මේ 13 අපි ඉගෙන ගන්න ඕනේ. අනිවාර්යයෙන් මතක තියාගන්න ඕන කාමරේ ගහ ගන්න මේ ටික. a plus 0 කියන පොතේ a මයි. a plus 1 කියන්නේ 1යි. a plus a කියන්නේ a plus a bar කියන්නේ 1යි. a double bar කියන්නේ a.0 0 a.1 කියන්නේ a.a කියන්නේ a.a bar කියන්නේ බිඳුව. a plus ab කියන්නේ a plus a bar b කියන්නේ a plus b. මෙතන a plus b සම්පූර්ණ bar. break the bar change the operator. මොකද්ද පුතේ? break the bar change the operator. bar එක කැඩුවා operator එක මාරු කළා. bar එක කැඩුවා operator එක මාරු කළා. එහෙනම් මේ නියම 13 අනිවාර්යයෙන්ම මේක මතකයේ තියෙන්න ඕන නියම 13. මේ නියම 13 මතකයේ තියෙනවා නම් විභාග ප්‍රශ්න පත්‍රයේ පළවෙනි රචනා ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම 2011 සිට 2018 දක්වා හැමදාම එන ප්‍රශ්නේ බූලියානු බීජ ගණිතය තාර්කික ద్వාර ප්‍රශ්නේ ලකුණු 15ක ප්‍රශ්නයකට උත්තර ලියන්න නම් අනිවාර්යයෙන්ම මේ නියම 13 මතකයේ තියාගන්න ඕනේ. එහෙනම් හොඳට හිතට අරන් මේ නියම 13 ලියාගන්න. මේක තමා පුතේ සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ පදනම. දැන් අපි මෙම නියම 13 ඔප්පු කරන්න පටන් ගමු. කොහොමද ඔප්පු කරන්නේ? හරියටම හරි කියලා කියනවා. සත්‍යතාවක් විස. අපි ඒකට කියනවා truth table කියලා. ලියන්න මාතෘකාව මූලික බූලියානු නියම සත්‍යතා වගු ඇසුරින්
සත්‍යතාව වගු ඇසුරින් සත්‍යාපනය කිරීම. සත්‍යතාව වගු ඇසුරින් සත්‍යාපනය කිරීම. ඔප්පු කරලා පෙන්වන්න හදන්නේ. මම මේ නියම 13ම දැන් ඔප්පු කරන්න හදන්නේ. දැන් බලමු කොහොමද මේක ඔප්පු කරගන්නේ කියලා. අපි නියමයක් ගමු. a plus 0 සමානයි කිව්වා a වලට. මෙතන විචල්යන් එකයි පුතේ තියෙන්නේ. එහෙනම් ආධාර රටාව ලිවීමේදී අපි ලියන්නේ 0.1 විතරයි. බිඳුව නිරූපණය කරන්න අපි පාවිච්චි කරනවා 0.2. මොකද වෙනස් වෙන්නේ නැති හින්දා. එහෙනම් මෙතන a plus 0. එකතු කිරීමේ නීතිය මොකද්ද මම කිව්වේ? ප්‍රතිදානය එක වෙන්න නම් ආම වශයෙන් එකක් තිබ්බත් ඇති. එහෙනම් 0.0.0යි. 1.1යි. එහෙමනම් මෙහෙම ආවා. දැන් පුතේ බලන්න මොකද්ද මෙතන වෙලා තියෙන්නේ කියලා. මෙතන වෙලා තියෙන්නේ මෙයා හරියට මෙයා වගේ. ඒ කියන්නේ මොකද්ද? a plus 0 කියන්නේ මේ විදිහමයි මේ පැටර්න් එකමයි. එහෙනම් අපේ නියමය හරි. මේක ලියා ගන්න. a plus 0 සමානයි a බිඳුවයි එකයි බිඳුවට අපි නිරූපණය කරන බිඳු දෙකක් a plus 0 බිඳුවයි එකයි. අපි ඊළඟ නියමයට යමු. a plus 1 කියන්නේ මොකක්ද කියලා. මෙතන තියෙනවා එකයි කියලා. කොහොමද ඒක වෙන්නේ? a විචල්යන් එකක් හින්දා බිඳුවයි එකයි. මෙතන එක නිරූපණය කරද්දී අනිවාර්යයෙන්ම එකක් දාගන්න ඕනේ. එහෙනම් a plus 1. එකතු කිරීමේ නීතිය එකක් තිබ්බත් එකයි. එහෙනම් එකයි. මම මේක පාට යොදන්න නැතුව එකම වර්ණයෙන් අඳින්නම්. මෙයා හරියට පැහැදිලි නැති වෙයිද? මෙයා වගේ. ඒ කියන්නේ මොකද්ද? a plus 1 කියන්නේ එකයි. ඊළඟ එක a plus a සමානයි. එහෙනම් ඒ වලගේ බිඳුවයි එකයි. මෙතෙන්ටත් ඒ ලිව්වොත් වෙනස් වෙන්නේ නැහැ බිඳුවයි එකම තමයි. එහෙනම් a plus a එකතු කිරීමේ නීතිය පුතේ එකක් තිබ්බහම ඇති බිඳුවයි එකයි. මෙයා හරියට මෙයා වගේ. ඒ කියන්නේ මේ නියමයක් හරි. ඊළඟ පුතේ a plus a bar plus a bar සමානයි එකයි. a කියන්නේ බිඳුවයි එකයි. ඒ බා කියන්නේ මෙයාගේ අනිත් පැත්ත එක බිඳුව. එකතු කිරීමේ නීතිය එකක් තිබ්බත් එකයි. a plus a bar කියන්නේ එකයි එක. හැබැයි මෙතන එක නිරූපණය කරලා නැති හින්දා මොකක්ද අපි කරන්නේ? මෙතෙන්ට එක දාලා මේකට සමාන බව පෙන්නනවා. මෙයා හරියට මෙයා වගේ. ඒ කියන්නේ මොකද්ද? අපේ මූලික නියම 4 දැන් ඔප්පු කරා. එනම් ඉතුරු 3ත් අභ්‍යාස පොතේ ලියා ගන්න. අපි ඊළඟට ඊළඟ නියම ටිකත් ඔප්පු කරමු.
ඊළඟට මම කියලා දුන්නා a ඩබල් බාර් සමානයි a කියලා. එවනම් කොහොමද එන්නේ? a වලගේ බිඳුවයි 1යි. a බා කියන්නේ මෙයාගේ අනිත් පැත්ත 1 බිඳුව. එහෙනම් මෙයාගේ බා කියන්නේ මෙයාගෙත් අනිත් බිඳුවයි 1යි. දැන් මොකද්ද පේන්නේ? මෙයා හරියට මෙයා වගේ. ඒ කියන්නේ මොකද්ද? මේ නියමයත් හරි. ලියා ගන්නකො මේක. හරි අපි දැන් ඉතිරි නියම ටිකට යමු. ගුණ කිරීම සම්බන්ධ නියම ටිකට යමු පුතේ. ගුණ කිරීම සම්බන්ධ තියෙන නියම ටිකට යමු. හරි. a.0 සමානයි 0. a කියන්නේ බිඳුවයි 1. ආදාන 1 නිසා. බිඳුව හින්දා අපි ලියනවා බිඳු 2. වැඩි කරාම a.0 කියන්නේ කීයද කියලා බලමු. වැඩි කිරීමේ නීතිය මොකද්ද? ප්‍රතිදාන 1 වෙන්න නම් ගුණ කරනු ලබන හැම පදයකම අගය 1 වෙන්න ඕනේ. මේකෙත් නෑ මේකෙත් නෑ. මොකද්ද මේකෙන් අපිට ඔප්පු වෙන්නේ? මෙයා හරියට. මෙයා වගේ. ඒ කියන්නේ අපේ නියමය හරි. දෙවැනි එක a.1 සමානයි e. a කියන්නේ බිඳුවයි 1. 1 නම් 1යි 1. a.1 කියන්නේ මොකක්ද? ගුණ කිරීමේ නීතිය මොකක්ද? ගුණ කරන ලබන සෑම පදයක්ම 1 වෙන්න ඕනේ ප්‍රතිදාන 1 වෙන්න නම්. එහෙනම් මෙතන බිඳුවයි. මෙතන 1යි. මෙයා හරියට මෙයා වගේ. ඒ කියන්නේ මොකක්ද? අපේ මේ නියමයත් හරි. ඊළඟ එක a.a සමානයි a කියන්නේ බිඳුවයි 1. ආයෙත් ඒ ලිව්වොත් ඒකමයි. a.t වැඩි කිරීම. ඒ කියන්නේ මොකක්ද? බිඳුවයි 1යි. මොකද මෙතන එකේවත් දෙකක් තියෙනවා. වැඩි කරන හැම එකම එක හින්දා 1යි. ඊළඟ එක මොකක්ද? a.a bar සමානයි බිඳුවයි. ඒ කියන්නේ බිඳුවයි 1. a bar කියන්නේ පොතේ අනිත් පැත්ත. මේ දෙක වැඩි කරා. a.a bar බිඳුවයි බිඳුවයි බිඳුව නැති හින්දා බිඳුව නිරූපණය කරන්න පැත්තකින් ඇඳගත්තා. එතකොට මෙතන බිඳුව. මෙයා හරියට මෙයා වගේ. ඒ කියන්නේ අපේ මේ නියමේ හරි. මෙයාත් හරියට මෙයා වගේ. ඒ කියන්නේ ඒ නියමයත් හරි. එනම් මේ නියම 4 වන්ට සටහන් කරගන්න. දැන් IT ඉගෙන ගන්න ඔයගොල්ලන්ට හිතන හැටි මොනවාද මේ එක බිංදු දානවා. අපි මේ IT ඉගෙන ගන්න ඇවිල්ලා මොකද්ද මේ කරන්න කියලා. එතකොට කියයි දැන් මොන්ටිසෝරි ළමයෙක් මේ ඕගොල්ලන්ගේ නෝට් එක බැලුවොත් කියයි අපිත් මේ එක බිංදු ඉගෙන ගන්නවානේ කියලා. දැන් තව ඉස්සරහට යද්දි තමයි මේක ගොඩක් රසවත් වෙන්නේ. ඉතින් මුලින් මේ කොටස් ටික ඉගෙන ගන්න ඕනේ.
පරිපත අපි ඉලෙක්ට්‍රොනික් සර්කිට් ඩිසයින් කරන්න පටන් ගත්තා. රේල්වේ සිස්ටම් එකක්, ප්ලේන් එකක් ලෑන්ඩින් කරන. ඒ වගේ රසවත්. ඒතකොට ෆයර් ඇලාර්ම් සිස්ටම් වැඩ කරන විදිය, සෙන්සර් ප්‍රෝග්‍රෑම් කරන විදිය, ඒවා ඉගෙන ගන්න මේ ටික ඉගෙන ගන්න ඕනේ. ඒක දැම්මම කලබල වෙන්න එපා මොනවද මේ කියලා. මේ නියම 13 මත පදනම්ම තමයි අපි අර ඉතුරු ඉලෙක්ට්‍රොනික් සම්බන්ධව ගොඩක් ගැඹුරට කතා කරන්න වෙන්නේ. හින්දා මුලින්ම ඉගෙන ගන්න එක්කෙනෙක්ට මේක නිකන් නුහුරු ගතියක් එන්න පුළුවන්. බූලියානු විචනදී. ඒක වැරද්දක් නෑ. ජෝර්ජ් බූලියානු බීජගණිතය හඳුන්වලා දුන්නා මිනිස්සු hina වුණා. මොකද්ද මේකෙන් කරන්න පුළුවන් වැඩේ කියලා. නමුත් අද සම්පූර්ණ ඉලෙක්ට්‍රොනික විද්‍යාව රඳා පවතින්නේ මේ බූලියානු බීජගණිතය මත. ඕනෑම ඉස්සරහට ඉදිරියේදී අපි සර්කිට් ඩිසයින් කතා කරද්දී තේරෙයි මේක කොච්චර වටිනවද කියලා. එhmenan අපි යන් ඊළඟ නියම ටිකට. දැන් ඊළඟ නියමයේ පුතේ දුන්නේ a ab සමානයි a කියලා. මෙතන පොඩි වෙනසක් තියෙනවා. මොකද වෙනස? විචලයන් දෙකක් තියෙනවා. එහෙනම් ආදාන රටා ලියද්දී මම මුලින් කියපු දේ බලන්න ඕනේ. දෙකේ දෙවෙනි බලය බෙදීම 2. ඒ කියන්නේ කීයද? 4 බෙදීම කියලා 2යි. ඒ කියන්නේ 0.2 1 2. මේකෙන් භාගෙ ලිව්වා 0.1 0.1. මෙතන පුතේ තියෙනවා AB කියන්නේ වැඩි කිරීම. ඩොට් එක ලියන්නත් පුළුවන් නොලියන්නත් පුළුවන්. එහෙනම් වැඩි කිරීමේ නීතිය මොකක්ද? ආම වශයෙන් නෑ වැඩි කරනු ලබන හැම පදයක්ම එක වෙන්න ඕනේ ප්‍රතිදානය එක වෙන්න. මේ ටික බින්දු මෙතන 1. මෙයාට එකතු කරනවා a ab. එකතු කරනවා a ab. එකතු කිරීමේ නීතිය නම් එකක් තිබ්බත් එකයි. මෙතන බින්දුව 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 එක බින්දුව එක 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 එක. දැන් බලන්න මෙයා හරියට මෙයා වගේ. ඒ කියන්නේ නියමයක් හරි. අපි යන් ඊළඟ නියමයට. a ab සමානයි a ab සමානයි a b. දැන් බලමු. විචලයන් දෙකයි. මට අගල ලියන්නම් මෙහෙම 0.1 මේ අතට ලියන්න පුළුවන්. ඒ බා කියන්නේ ඒ වල අනිත් පැත්ත. 1 1 බින්දුව බින්දුව බින්දුවත් 1 එකවත් බින්දුව. දැන් අපි වැඩි කරනවා. a b වැඩි කිරීමේ නීතිය දෙකම එක වෙන්න ඕනේ. වැඩි කරනු ලබන හැම පදයක්ම දෙකම නෙවෙයි 3ක් වැඩි කළොත් පද 3ම 4ක් වැඩි කළොත් 4ම එන්න ඕනේ. එක වෙන්න නම් 0.1 1 1 1 බින්දුවයි බින්දුවයි a ab බින්දුවයි 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 1 1 බින්දුවයි 1 බින්දුවයි 1. අපි දැන් තව එකතු කරගන්න එනවා මෙතෙන්ට. මොකද්ද එකතු කරගන්නේ? a b එකතු කිරීම බින්දුවයි බින්දුවයි නම් පුතේ බින්දුවයි 1 එකක් තියෙනවා නම් 1යි. මේ ටිකටත් 1යි. මෙයා හරියට මෙයා වගේ. ඒ කියන්නේ මොකද්ද? අපේ මේ නියමයත් හරි. දැන් අපි කතා කරගත්තා 11ක් නියම. මේ දෙකත් ලියා ගන්න.
දැන් අපි ඉතුරු නියම දෙකත් බලමු මොකක්ද කියලා. එකක් කියලා දුන්නා a+b සම්පූර්ණ භායක a bar dot b bar. මොකක්ද දුන්නේ? break the bar change the operator ab බිංදු 2යි 1 2යි බිංදුවයි 1යි බිංදුවයි 1යි a+b කියන්නේ එකතු කිරීම. එකතු කිරීමේ නීතිය එකක් තිබ්බත් එකයි. a+b වල බා කියන්නේ ඒකේ අනිත් පැත්ත. 1.3 බිංදුවවත් එක එකවත්. මෙතන ආයෙ තව a බා හදා ගන්න ඕනේ. බිංදුවවත් එක. කාවොත් බිංදුව. b බා බිංදුවවත් එක එකවොත් බිංදුව බිංදුවවත් එක එකවොත් බිංදුව. a bar dot b bar. වැඩි කිරීමේදී වැඩි කරනු ලබන හැම ප්‍රකාශනයක්ම එකම ප්‍රතිදාන එක වෙන්නේ. එහෙනම් මෙයා එකයි මෙයා බිංදුවයි මෙයා බිංදුවයි මෙයා බිංදුවයි. අපි බලමු. මෙතන බලන්න. a+b වල සම්පූර්ණ බා a bar dot b barට සමානයි. මෙයා හරියට මෙයා වගේ. ඒ කියන්නේ මේ නියමයේ හරි. ඊළඟට එමු. a dot b වල සම්පූර්ණ බා සමානයි a bar plus b bar. එතකොට මෙතන a බිංදු 2යි 1 2යි. b බිංදුවයි 1යි බිංදුවයි 1යි. a dot b බිංදුවයි 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 1. a dot b වල බා අනිත් පැත්ත 1 1 1 බිංදුව. මෙතන a බා කියන්නේ බිංදුවවත් 1. බිංදුවවත් 1. එකවොත් බිංදුව. b බා කියන්නේ අනිත් පැත්ත 1 බිංදුව 1 බිංදුව. a bar plus b bar එකතු කිරීමේ නීතිය එකක් තිබ්බත් එකයි. මෙයා හරියට මෙයා වගේ. ඒ කියන්නේ අපේ නියමයත් හරි. අපි දැන් නියම ටිකම කතා කරා. දැන් ඊළඟට මේ නීරස වීම වළක්වන්න මම ප්‍රායෝගික භාවිත කතා කරන්න පටන් ගන්නවා. එතකොට තේරෙයි ඇයි අපි මේක පාවිච්චි කරන්නේ කියලා. එහෙනම් මේ නියම දෙක සටහන් කරගන්න. දැන් අපි තාර්කික ద్వාර පැත්තට යමු. දැන් අපි සර්කිට් එකක් පුංචියට ඩිසයින් කරගන්න බලමු. අපි ගොඩක් ලොකුවට බූලියාන සුළු කිරීම කතා කරන්නේ නැහැ. මොකද 4 වෙනි එකකේදී අපි මේ ගැන කතා කරනවා. අපි මුලින්ම මූලික තාර්කික ద్వාර ගණන තමයි මේ අපි පළවෙනි එකකේදී යම්කිසි අදහසක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මොනවාද අපි මූලික
තාර්කික ద్వාර මූලික තාර්කික ద్వාර පළවෙනි එක පුතේ not gate කියලා කියනවා මේකේ සංකේතය අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ විදිහට බිඳුවක් යොදලා මේ විදිහට මේක විශේෂ ලක්ෂණය තමයි ආදාන එකයි ප්‍රතිදාන එකයි මෙතන අපි A කියලා දාලා ප්‍රතිදාන x කියලා නම් කරගමු එතකොට මෙතනදී මේ විශේෂ ලක්ෂණයක් තියෙනවා මේකෙදි වෙන්නේ x සමානයි a බා අපි බලමු a බිඳුවයි එක x කියන්නේ a ගේ අනිත් පැත්ත එකයි බිඳුව මේක තමයි සත්‍යතාවක් මේක බූලියන් ප්‍රකාශය මේක සංකේතය දැන් අපි බලමු මේක ප්‍රායෝගිකව කොහොමද පාවිච්චි වෙන්නේ කියලා බල්බ් එකක් තියෙනවා මේ මම නිර්මාණය කරේ ස්විච් එකක් ස්විච් එක ඔන් කරපුවාම ඒ කියන්නේ මේක මෙතෙන්ට ගාවපුවාම 1 කියලා ගමු නැත්නම් බිඳුව කියලා ගමු දැන් හිතෙන්නේ මේ බල්බ් එක මේ ඉලෙක්ට්‍රික් බෙල් එකේත් පාවිච්චි වෙන්නේ මේ විදිහට මෙතනදී මේ not gate එකේදී බල්බ් එක පත්තු වෙයිද මේ විදිහටද ස්විච් එක ඇරලා තියෙන්නේ මොකද හිතෙන්නේ පත්තු වෙයිද මොකද හිතෙන්නේ ඇති වෙයිද මෙහෙම තියදී ධාරාව ගමන් කරන්න පුළුවන් මේ වටේ එවනම් මේ වටේ ධාරාව ගමන් කළොත් මොකද වෙන්නේ බල්බ් එක පත් වෙනවා මේක වැහුවොත් මොකක් වෙයිද ෂෝට් සර්කිට් වෙනවා බල්බ් එක පත් වෙන්නේ නැහැ මොකද විද්‍යුතයේ ස්වභාවය යට ලීසි මාර්ගය හරහා රත් වෙනවා ගෙදර ට්‍රිප් එකකින් වෙන්නේත් මේ වැඩි මොකද වෙන්නේ ට්‍රිප් ස්විච් එකකින් වෙන්නේත් අපි මොනවා හරි ස්පාර්ක් මොනවා හරි වුණොත් එයා අර්ත් වෙනවා මේක ඕනනම් චෙක් කරලා බලන්න පුළුවන් මොකද්ද මේන් පවර් එකට වයර් දෙකක් ගහලා අල්ලලා බලලා සරප් දෙකක් නැතුව අල්ලලා බැලුවොත් ගෙදර ට්‍රිප් එක වැඩ නැත්තම් 230 වදිනවා ඔයගොල්ලන්ට දැන් මේක මොකද්ද එහෙම කරන්න එපා මේක අපි ප්‍රායෝගිකව අපි රෙජිපෝම් එකක තියලා වයර් දාලා සම්බන්ධ කරලා බල්බ් එකක් හයි කරලා ප්‍රායෝගිකව පාවිච්චි කරලා බලන්න පුළුවන්. ස්විච් එක දාපු ගමන් බල්බ් එක නිවෙනවා. එහෙනම් මේක not gate එක. ඊළඟ gate එක. දෙවැනි gate එක AND gate එක. මේ AND gate එකේ සංකේතය මේ විදිහට. පාම් පෙත්තක් වගේ. AB මෙතන තියෙන x එහෙනම් මෙතන AB ආදාන 2යි බිංදු 2යි 1 2යි බිංදුව 1යි බිංදුව 1යි මෙතන මේක වෙන්නේ මෙහෙම එකක් පොතේ x කියන්නේ බූලියන් ප්‍රකාශනය ගත්තොත් x සමානයි a.b නැත්නම් ab වැඩි කිරීමේ නීතිය අනුව මෙතන එකයි පරිපථ සටහන ගත්තොත් අපිට නිර්මාණය කරන්න පුළුවන් මේ විදියට බල්බ් එක දැල් වෙන්න නම් ස්විච් දෙකම දාන්න ඕනේ ඒක තමයි AND gate එක දැන් NOT gate එක මේ AND gate එකට ආදාන දෙකක් විතරක් නෙමෙයි දෙකකට වැඩි ගාණක් තියෙන්න පුළුවන් එහෙනම් එක ලිව්වා දෙක ලිව්වා
ඊළඟ ගේට් එක O ගේට් එක. තුන්වෙනි එක O ගේට් එක. මේ O ගේට් එකේ අපි සංකේත පාවිච්චි කරන්නේ මේ විදිහට ABX. X සමානයි A එකතු කිරීම B. මෙතන අපි ආදාන දෙකයි AB බිඳුවයි 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 එකයි එකයි බිඳුවයි එකයි එකයි මේ අතර ලියන්න පුළුවන්. X කියන්නේ බිඳුවයි එකයි එකතු කිරීම නිසා. මොකද පාවිච්චි කරේ අර අපි නියම ටික පාවිච්චි කරේ. පරිපථ සටහන ඉන්නේ මේ විදියට. සමාන්තරගත ස්විච් එකක් වගේ. දැන් වෙසක් එකට බෙල් හදද්දී අපි පාවිච්චි කරන්නේ සමාන්තරගත. ශ්‍රේණිගතව සම්බන්ධ කළොත් එක බල්බ් එකක් පිච්චුනොත් සම්පූර්ණයෙන්ම වැලම පිච්චෙනවා. මේකත් තියාගන්න O ගේට් එක. දැන් අපි බලමු ප්‍රායෝගික ගැටලුවක් විසඳගන්න. දැන් මෙතන කෝච්චි පාරක් තියෙනවා. මේ විදිහට. කෝච්චි පාර. මේ විදිහට කෝච්චි පාර තියෙනවා. සරල පළවෙනි එකේ හින්දා සරල ගැටලු දෙන්නේ. මෙතන මේ එක හරහා අපි හිතමු මේ වගේ හරස් මාර්ගයක් වැටලා තියෙනවා. කෝච්චි පාරක් තියෙනවා. කෝච්චි පාරේ හරහා හරස් මාර්ගයක් තියෙනවා. මේ හරස් මාර්ගයේ අවහිර කරන්න මේ වගේ ලීවර් දෙකක් පාවිච්චි කරනවා. මේ ලීවර් දෙක පාවිච්චි කරන්නේ රොස පාට දාන්න. මේ කෝච්චියක් ආවොත් ආරක්ෂා කරගන්න. මේක පාරවල් දෙකකට අඳින්නම් පැහැදිලි වෙන්න. පාරවල් දෙකක් දාන්නම්. ආයෙ නැවත නිර්මාණය කරන්නම්. සංකීර්ණ නැහැ. මේ විදිහට. රේල් පාරවල් දෙකක් යනවා. AB. දැන් මෙතන හරහා වැටලා තියෙනවා හරස් මාර්ගය. මේ විදිහට. මේ හරස් මාර්ගය මේ වගේ ලීවර දෙකකින් අවහිර කිරීමක් කරනවා. මේ අවහිර කරන්න අපි පාවිච්චි කරන්නේ මොකක්ද දන්නවද? මෙන්න මේ කඩ ඉරක් තියෙනවා. මේ කඩ ඉරින් ඇතුළත පිහිටන ප්‍රදේශයට අපි කියන පුතේ අනතුරුදායක ප්‍රදේශය කියලා. මොකක්ද කියන්නේ? අනතුරු දායක ප්‍රදේශය. එහෙම නැත්නම් මේකට අනතුරු දායකට වැඩි අවදානම්. අවදානම්
ප්‍රදේශය. මේක සරල කියලා දැන් සමහර අයට හිතෙන්න පුළුවන් සමහර රිවිෂන් වගේ වර්ණ ළමයි. නමුත් අපි මුලින්ම අපි ඊටාම සරල විදිහට තමයි තේරුම් ගන්න ඕනේ. මීට වැඩිය සංකීර්ණ ගැටලු මම කතා කරනවා. දැන් මෙතන තියෙනවා මොකද්ද මාර්ග දෙකක් පුතේ A හා B. හරස් මාර්ගයක් මෙහිම වැටෙනවා. මේ හරස් මාර්ගය සංවේදනය කරන්නේ අනතුරුදායක ප්‍රදේශය පෙන්වන්නේ කඩයිරින් තුල තියෙන ප්‍රදේශය. A හා B. දැන් අපිට ඕන මේක ස්වංක්‍රීයව ක්‍රියාත්මක කරන්න. දෙක. එහෙනම් අපි මෙතන ඉඳලා මෙතෙන්ට අපි සම්බන්ධකයක් දාලා අපි මේ හරි ඉඳලා අපි මේ හරි අපි මේ වගේ පාලන මැදිරියක් තියලා මෙයාට අපිට පුළුවන් සිග්නල් එක දෙන්න. වෙන පාටක් පාවිච්චි කරන්නම්. මේ පාට ගමු. මෙතෙන්ට මෙයා පණිවිඩය දෙනවා. මෙයා මෙතෙන්ට වයර් එක හරහා පණිවිඩය දෙනවා කියලා හිතන්න. දැන් ගාන තේරෙනවා කියලා හිතනවා. කෝච්චි පාරවල් දෙකක් තියෙනවා. හරස් මාර්ගයක් තියෙනවා. මාර්ගය වහන්න ගේට්ටු තියෙනවා, ලීවර් දෙකක් තියෙනවා. මේ ලීවර් දෙක පාලනය කරන්න මැදිරියක් තියෙනවා, මේක දුර්වල පරිපථයක් තියෙනවා. පාරවල් දෙකක් තියෙනවා. කෝච්චි පාරවල් හරස් මාර්ගයක් තියෙනවා. මාර්ගය අවීර කරන්න ලීවර් දෙකක් තියෙනවා. ඒක පාලනය කරන්න මැදිරියක් තියෙනවා. ඒක තුල සර්කිට් එක තියෙනවා. එහෙනම් අපි මේ ක්‍රියාකාරීත්වය කොහොමද වැඩ කරන්න කියලා බලමු. මෙතනදී කෝච්චිය පැමිණීම අනතුරුදායක ප්‍රදේශයට. මේ රූප සටහන ඇඳගෙන ඉමුද? ඇඳගෙන ඉමු. දැන් අපි මේ ගාන දැන් පැහැදිලි කරගන්න ගමු. මෙන්න මේවා මොකද හේතුව? දැන් අහලා ඇති පොඩි මයික්‍රෝ කන්ට්‍රෝලර්ස් ඩ්‍රෝන දැන් අපිට මේ ගොඩක් ප්‍රැක්ටිකල් වගේක් කරන්න තියෙනවා. මොනවාද? Arduino programming සම්බන්ධව. ඒතර ප්‍රායෝගිකව අපි ඒවා නිදර්ශන පෙන්නනවා මේ හරහා. එතකොට ඉස්කෝලවලත් මේ අලුත් විෂය නිර්දේශයේදී මේක සම්බන්ධව ඔයගලන් ගුරුවරුන්ව පුහුණු කරලා තියෙනවා. එමනම් මෙන්න මේක කොහොමද අපි මේ පරිපථ නිර්මාණය කරලා ප්‍රායෝගිකව වැඩ කරවන්නේ කියන එක අපිට ඉගෙන ගන්න වෙනවා. උෂ්ණත්වය අඩු වුණාම ෆෑන් එකක් කරකවන්න. අපි පාවිච්චි කරන ඉටිපන්දම සෙන්සර් එකට තියෙනවා රත් වුණා ෆෑන් එක කරකිනවා. ඒ වගේ යම්කිසි ආවරණයක් කරපුවම එලාම් එකක් එන්න. අන්න ඒ වගේ. ඒක මෙහෙම ළඟ විතරක් නෙවෙයි දුරස්ථව පාලනය කරන්නේ. අන්තර්ජාලය හරහා කොහොමද කන්ට්‍රෝල් කරන්නේ? ඒක ප්‍රායෝගිකවම අපි නිර්මාණය කරන්න ඉදිරියේදී යෙදෙනවා. එහෙනම් මේ පරිපථ පිළිබඳ දැනුම අත්‍යවශ්‍යයි. එහෙනම් දැන් අපි බලමු මේක මම ඇඳගෙන කියලා දැන් ඇඳගත්තනේ ඔයගොල්ලෝ. දැන් බලමු පුතේ මේකේ කොහොමද හැසිරීම නිරූපණය වෙන්නේ කියලා. මෙතන යටින් ලියන්න මෙහෙම එකක්. අනතුරුදායක ප්‍රදේශයට දුම්රියක් ප්‍රවිෂ්ට වීම තාර්කික
එක වේ. අනතුරුදායක ප්‍රදේශයේ දුම්රියක් ප්‍රවිෂ්ඨ වීම තාර්කික එක වේ. ඒකින් නෑ කියන්නේ බිඳුවයි. මේ ලීවර දෙකම අපි ගමු පුතේ x හා y කියලා. x මෙතන y. දැන් xy නම් මේ ලීවර දෙකම එකවර ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මම මෙතන පොඩි දෙයක් කරන්න පුළුවන් AB මෙතන පුතේ බිඳුවයි එකයි එක මතක ඇති. ආදාන දෙකයි. බිඳුවයි එකයි බිඳුවයි එකයි. x කියන්න බලන්න එහෙනම්. මේ ලීවරයක් ක්‍රියාත්මක වීම තාර්කික එක. ඒකත් ලියන්න. ලීවරයක් ක්‍රියාත්මක වීම තාර්කික එක වේ. ලීවරයක් ක්‍රියාත්මක වීම තාර්කික එක වේ. ක්‍රියාත්මක නොවීම තාර්කික බිඳුව වේ. ලීවරයක් ක්‍රියාත්මක වීම තාර්කික එක වේ. ක්‍රියාත්මක නොවීම තාර්කික බිඳුව වේ. දැන් අනතුරුදායක ප්‍රදේශයේ දුම්රියක් පැමිණීම එක නොපැනීම බිඳුව. එහෙමනම් පළවෙනි අවස්ථාවේ අනතුරුදායක ප්‍රදේශයේ එකකවත් දුම්රිය නැහැ. එහෙනම් මෙතන ආගේ මොකද්ද? බිඳුවයි. දැන් B එකේ කෝච්චියක් එනවා. වැහෙන්න ඕනද නැද්ද? වැහෙන්න ඕනේ. නැත්තම් හැප්පෙනවා. ඒකේ එනවා වැහෙන්න. දෙකේම આવොත් ඕනද? ඒත් ඕනේ. ඇයි ඒ? කෝච්චි දෙකම මෙන්න මේක කලින් ඉගෙනගත්ත පරිපතේ මූලික එකක් හා සම්බන්ධ වෙනවා. හොඳට හිතන්න. මොකද්ද මේකට සම්බන්ධව අපි අඳගත්ත ගේට් එක? AND ගේට් එක. ද OR ගේට් එක. OR ගේට් එක. එහෙමනම් මෙන්න මේ විදිහට සම්බන්ධ කරලා මේක මේ හරහා යවුවොත් සෙන්සර් දෙකකින් අනාවරණය කරගත්තොත් කෝච්චි පැමිණීම x කියන ප්‍රතිදානය මෙතෙන්ට දුන්නොත් ලීවර දෙක වැහෙනවා. ඔච්චරයි පරිපතය. එහෙනම් අපිට මේ ඊටාම සුළු පරිපත වලින් යම්කිසි නිර්මාණය කිරීම කරන්න පුළුවන්. ඊළඟ වගේම දැන් මෙතන ඉදිරියේදී අපි කතා කරන ප්‍රෝග්‍රෑමින් වලින් හાર્ඩ්වෙයාර් කොටස ආම කරන්නේ කොහොමද කියලාත් කතා කරනවා. එහෙනම් අපි හඳගත්තා. අපි විස්තරේ තේරුම් ගත්තා. එහෙනම් තාර්කික පරිකල්පවල භාවිතයක් අපි ප්‍රායෝගිකව කොහොමද එන්නේ කියලා තේරුම් ගන්න. එහෙනම් මේ ටික සටහන් කරගන්න. දැන් අපි මෙතන මේ පරිපතේ මෙතෙන්ට ආවේ x සමාන a + b නේ. a + b. අපිට මේ සත්‍යතා වගුව ඇසුරෙනුත් මේක ඔප්පු කරන්න පුළුවන්. මේ එකේව තියෙනවනේ මෙතන. මේක තමයි පරිපතේ ක්‍රියාත්මක වන අවස්ථාව. එතන මෙතන a බා b. a b බා ab. මොකද පුතේ තියෙන්නේ? x සමානයි a බා b plus ab බා plus ab.
ඒක ගත්තේ කොහොමද? මෙන්න මේ එකේවා. එතන මෙතන බිඳුව තියෙනවා නම් බා. A බා B. A B බා A B. දැන් මම ගන්නවා මෙන්න මේ පද දෙක. මේ පද දෙක ගත්තට පස්සේ A බා B ප්ලස් පොදු පදේ මොකක්ද? A. B බා ප්ලස් B. මං හිතන කලින් නියමයක් දුන්න එක මතක ඇති කියලා. A ප්ලස් A බා කියන්නේ එකයි. A ප්ලස් A බා කියන්නේ එකයි. එහෙනම් B ප්ලස් B බා කියන්නේත් එකයි. නේද? එහෙනම් මොකක්ද අපි කරන්නේ? A බා B ප්ලස් A.1 දාන්න පුළුවන්ද බැයිද? මේක දාන්න පුළුවන්. මේ තව නියමයක් කියලා දුන්නා. A.1 කියන්නේ නියම තමයි. එහෙනම් අපිට පාවිච්චි කරන්න පුළුවන් මොකද්ද? A බා B plus A. දැන් මෙතන තව නියමයක් තියෙනවා. මතක් කරලා බලන්න. මොකද්ද නියමය? A plus A බා B සමානයි A plus B. එහෙනම් මට මෙතන ලියන්න පුළුවන් මොකද්ද කෙලින්ම? A plus B. මේක තමයි උත්තරේ. මෙතන වෙලා තියෙන්නේ x කියන්නේ මොකද්ද? A plus B. ඇයි එකක් තිබ්බොත් එක වෙනවා. මේ කොටසත් සටහන් කරගන්න. මේ ගණිත මේ කොටස. මේ නියම දකුණු අත පැත්තේ නියම ටිකක් ලියා ගන්න පුතේ. විභාගයේදී ලකුණු දෙද්දි මේ ඔප්පු කිරීම නියම සඳහන් කිරීමටත් වෙනම ලකුණු මාකි ස්කීම් එකේ වෙන් වෙනවා. දැන් අපි තාත් මේ වගේම පුංචි ගැටලුවක් හදමු. ස්කූටි බයික් එක මේ විදිහට නම් ස්කූටි බයික් එකක් තියෙනවා. මෙතන රෝදේ. මෙතන තියෙනවා පුතේ බ්‍රේක් ලයිට් එක. මෙන්න මෙතනින් තමයි අපි ස්කූටි බයික් එක සීට් එකත් ඇඳගමු. ස්කූටි බයික් එකක් ගත්තට පස්සේ මේ ස්කූටි බයික් එක ඔය ලස්සනට ඇඳගන්න. මෙතන මේ දකුණු අත පැත්තේ ලීවරය. මෙතන තියෙනවා වම් අත පැත්තේ. මේ මෙතන අපි බ්‍රේක් ලයිට් එකක් පාවිච්චි කරනවා. තිරිංග බල්බය. එතන මේ තිරිංග බල්බය පාවිච්චි කරපන්නේ මොකද්ද හේතුව? පිටිපස්සෙන් එන වාහනේ දැනගන්න ඕනේ දැන් මෙයාගේ වේගය අඩාල කරනවා. මෙයා නවත්තන්න හදන්නේ. එහෙනම් පිටිපස්සේ වාහනේ යම්කිසි පරතරයක් තියාගෙන ඉන්නේ. මේ යම්කිසි පරතරයක් තියාගෙන ඉද්දි මෙයා දැනගන්නවා
එක ඉන්ඩිකේටර් එකක් මේ බ්‍රේක් ලයිට් එක පත්තු වෙච්ච එකක් දැනගන්නවා මෙයත් වේගය අඩු කරන්න ඕනේ. දැන් Google driverless car අපි කතා කරනවා. driver නැතිව වාහන කොහොමද යන්නේ කියලා. ඒතර මේ driverless car එකක් බ්‍රේක් ලයිට් එකත් ඉන්ඩිකේටර් එකක් විදිහට පාවිච්චි කරනවා. හැබැයි බ්‍රේක් ලයිට් වැඩ කරන්නේ නැති එකක් ආවොත් හැප්පෙනවනේ. ඒ හින්දා මොකද්ද? මේ සෙන්සර් එක මෙයාගේ ඡායාවන් අනුරූපණය කරලා එම යම්කිසි ඩයග්‍රෑම් එකක් ඇඳගෙන මේ ඉන්ෆ්‍රාරෙඩ් හරහා ස්කෑන් කරගෙන මෙයා හරියට ගමන් කරනවා. YouTube එකේ බලන්න පුළුවන් Google driverless car කියලා. දැන් ගොඩක් ජනප්‍රියයි ඩ්‍රයිවර් නැති වාහන. ගුවන් නියමු නැති යාන. ඒ වගේ. හරි. දැන් මෙතන බ්‍රේක් ලයිට් එක තියෙනවා. මේ බ්‍රේක් ලයිට් එක පත්තු වෙන්නේ මොකක් වුණොත්? පිටිපස්සේ කැල්ලුවත් වාහනේ වේගය අඩු වෙනවා. ඉස්සරහා එක ඇල්ලුවත් අඩු වෙනවා. බයික් වල ඉස්සරහා බ්‍රේක් වැඩි අල්ලන්න යන්න එපා. කෙලිම මොනවද වෙන්නේ? ඉස්සලා වැටි. හන්නේ. එහෙනම් මේ බ්‍රේක් දෙකම පාවිච්චි කරනවා. එකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් දෙකම එකවර පාවිච්චි කරන්න පුළුවන්. මොකක් පාවිච්චි කළත් බයිසිකලේ වේගය අඩු වෙන හින්දා පිටිපස්සේ තියෙන බ්‍රේක් ලයිට් එක මොකද වෙන්න ඕනේ? බ්‍රේක් ලයිට් එක පත්තු වෙන්න ඕනේ. එහෙමනම් මේකට මොන වගේ පරිපතයක් එයිද? මම ගොඩක් විස්තර කරන්නේ මොකද්ද මෙතන? අපි RL විචල්්‍ය දෙක මෙහෙම තියාගමු. X කියලා දාමු බ්‍රේක් ලයිට් එකට. X. එහෙමනම් අපි මෙහෙම හිතමු. මේ තිරිංගයක් ක්‍රියාත්මක කිරීම තාර්කික එක. මොකද තිරිංගයක් ක්‍රියාත්මක කිරීම තාර්කික. මේක අංක 2 කියලා ලියාගෙන දෙවෙනි උදාහරණය කියලා ලියාගෙන පුතේ ලියන්න. මෝටර් බයිසිකලේ තිරිංගයක් ක්‍රියාත්මක කිරීම තාර්කික එක ලෙස සලකමු. මෝටර් බයිසිකලේ තිරිංගයක් ක්‍රියාත්මක කිරීම තාර්කික එක ලෙස සලකමු. එහෙනම් රටා දෙකයිනේ කොහොමක්? බිංදු දෙකයිනේ ඉන්නේ. මේ විදිහට එන්නේ. එහෙනම් බල්බ් එක පත් වෙන බ්‍රේක් අල්ලපු නැතුවම බල්බ් එක පත් වෙන. එකක් ඇල්ලුවා පත් වෙනවා. මේකත් අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේ එකක්. මොකද්ද ගේට් එක පුතේ? ඕ ගේට් එක. AB. මෙතන X. ඒ කියන්නේ A+B. මෙන්න ප්‍රායෝගික පාවිච්චි. මේ වගේ එකක් මේ බ්‍රේක් දෙක අල්ලපුවාම සෙන්ස් වෙන්න දාලා තියෙනවා. ඔච්චරයි. එහෙනම් මේක සටහන් කරගන්න. දැන් අපි කෝච්චි ගැන කතා කළා. බයිසිකල් ගැන කතා කළා. එහෙනම් අපි දැන් බලමු ප්ලේන් ගැන කතා කරමු. ප්ලේන් එකක මොකද්ද වෙන්නේ කියලා. දැන් මම පොඩි ප්ලේන් එකක් අඳින්න හදන්නේ. මෙහෙම ප්ලේන් එකක් තියෙනවා. මෙහෙම තට්ටක් තියෙනවා. මේ ප්ලේන් එක මෙන්න මෙහෙම ඉස්සරහින් ඇවිල්ලා අස්සන්ටවම තියෙනවා. මේ ඉස්සරහ රෝදයක් තියෙනවා. පිටිපස්සේ රෝද දෙකක් තියෙනවා. මේ විදිහට.
මේ විදිහට channel තියෙනවා. මා ඉන්නවා ඔය විදිහට. මම මේ පැත්තෙන් දාගන්න. හරි. එහෙනම් මේක ප්ලේන් එකක් කියලා හිතන්න. දැන් චිත්‍රාන්තිතේ අපි ඔය නම් කරනවා වගේ තමයි මේතන. මේක ප්ලේන් එකක්. මේ ප්ලේන් එකේ යට පෙනුම ගම්මු. මෙන්න මේ විදිහට තියෙන්නේ. ඉදිරියේ රෝදේ පිටිපස්සේ තියෙන රෝද දෙක. යටින් ප්ලේන් එක යටට ගිහින් බලපුවා. එතකොට මෙන්න මේ රෝදෙන් සෙන්සර් එකක් ගන්නවා. මේ රෝදෙනුත් සෙන්සර් එකක් ගන්නවා. මේ රෝදෙනුත් සෙන්සර් එකක් සංවේදකයක් ගන්නවා. මෙතන තියෙනවා පරිපථය. මේ පරිපථය මගින් බල්බ් දෙකක් පත්තු කරනවා. අපිට මේකින් මේ පැත්තකින් තියන මෙතන තියෙන බල්බ් එක. මේ රතු පාට බල්බ් එක. මෙතන තියෙනවා කොළ පාට බල්බ් එක. රෙඩ් ග්‍රීන් මේ පරිපථයේ තියෙනෙත් මෙයාගේ. අපි මෙතන A කියලා ගමු ඉදිරිපස්ස රෝදය. මෙයා B මෙයා C. මොකද ප්ලේන් එකේ තියෙන යට පෙනුම අපි ගත්තේ. මෙතන මේ අපි රතු පාටයි කොළ පාටයි. බල්බ් එකකින් නිරූපණය කරන්නේ ගුවන් නියමුවාට යම් කිසි අනතුරු ඇඟවීමක් යම් කිසි දැනුම් දීමක්. ගුවන් යානය ගොඩ බස්සවන්න නම් මොකද්ද වෙන්න ඕනේ? රෝද හතරම රෝද තුනම නිසි පරිදි ක්‍රියාත්මක වෙන්න ඕනේ. වැඩ කරන්නේ නැත්නම් මේ සඳහා ආරක්ෂිත ක්‍රමවේද පාවිච්චි කරන්න වෙනවා. මොකද බැරි වෙලාවත් ගුවන් යානේ බිම ස්පර්ශ වුණොත් ඇතිවන ඝර්ෂණය නිසා අධික තාපයක් හටගෙන ගිනි අරගෙන ගුවන් යානය විනාශ වෙන්න පුළුවන්. දැන් අවුරුදු 7කට විතර කලින් මතක ඇති අභ්‍යවකාශයේ ඉඳලා පෘථිවියට එන යානාවක් වාතයේ ඝර්ෂණය හේතුවෙන් ගිනිගෙන දැවුණා. ඉන්දියාවේ විද්‍යාඥවරියකුත් මේකෙන් මරණයට පත් වුණා. වාතයෙන් එහෙම ඝර්ෂණයක් තියෙනවා නම් බිම කොච්චර ඝර්ෂණයක් තියෙනවද? අපි YouTube එකේ මේ වගේ අකරතැබ්බ වලට මේ මුහුණ වෙද්දී ගොඩක් අවස්ථා තියෙනවා. සබම් පෙන වගේ ඒගොල්ලෝ ලොකු ද්‍රාවණ දානවා මේ ප්ලේන් එක වාද්දි රෝද ක්‍රියාත්මක නොවන අවස්ථා. ඕන තරම් YouTube එකේ වීඩියෝස් තියෙනවා. එහෙමනම් මේ මොකක් අපි පුළුවන් තරම් බලන්නේ මොකද ආරක්ෂාව වැඩි කරගන්න. එතන රෝද ක්‍රියාත්මක නොවෙනවා නම් අපි ගුවන් නියමාවටනේ නියමිත. මොනවද? මේ ගුවන් නියමාවට යම්කිසි ක්‍රියාමාර්ග ගන්න. පහසු වෙන්න තමා මෙතන මේ ඉන්ඩිකේටර්ස් පෙන්වන්නේ. එහෙමනම් අපි මෙතන බලමු මේක කොහොමද අපි සත්‍යතා වගුවකින් පෙන්වන්නේ කියලා. අපි මේ දැන් කීවෙනි එකද පොතේ කතා කරන්නේ? 3 වෙනි එක. හරි. ලියන්න මෙහෙම එකක්. ගුවන් යානේ රෝදයක් නිසි පරිදි
ක්‍රියාත්මක ගුවන්වානී රෝධයක් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම තාර්කික එක ලෙස ගනිමු. රෝධයක් හරියට වැඩ කරන්න. දෙපැත්තටම ගන්න පුළුවන්. එතකොට සමීකරණය වෙනස් වීමක් පායි. අපි ගත්තේ ක්‍රියාත්මක නොවීම. එතකොට අපි ගමු ABC. එතන ABC. ආදාන කීයද පුතේ? 3යි. එහෙනම් 2 3වෙනි බලය බෙදීම 2. එහෙනම් 4ක් එනවා. මෙතන එකේවා මේකෙන් පාගේ. මෙතනත් කෙම්පාගේ. මෙතන ඉන්නෙත් මෙයාගෙන් බාගේ. එහෙනම් මෙතන අපි ගන්නවා x විදියට. රතු බල්බය R. කොළ බල්බය green. මෙතන බලන්න හැම විටම ප්‍රතිදාන එකක් නෙමේ දෙකක් තියෙන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ හිතන්නේ රෝධයක් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම එක කියලා අපි ගත්තේ. එහෙමනම් රතු බල්බය දැල් වෙන්න ඕනේ මොන වෙලාවල් වලද? මේ වෙලාවේ. මේ හැම වෙලාවෙම අනතුරු හැංග වෙන්න ඕනේ. එහෙමනේ. හැම වෙලාවෙම අනතුරු හැංග වෙන්න ඕනේ. කොළ බල්බය දැල්ලෙන්නේ මොන අවස්ථාවේද? මේ අවස්ථාව විතරයි. පැහැදිලිද? මේ ටික අපි කල්පනා කරලා ගත්තොත් මේක සුළු කිරීමකින් අපිට සුළු කරන්නත් පුළුවන්. හරියට මෙයා ආදාන 3ක් සහිත ඔය ගේට් එක වගේ. රෙඩ් බල්බ් එක පත් වෙන්නේ මොන වෙලාවද? 3ම වැඩ කරන්නේත් පත් වෙනවා. 2ක් වැඩ කරන්නේත් පත් වෙනවා. 1ක් වැඩ කරන්නේත් පත් වෙනවා. ඔච්චරයි. මෙයාගේ අනිත් පැත්ත මොකද්ද? මෙයා නොට් එකකින් යවපුවාම මොකක්ද එන්නේ? ග්‍රීන් බල්බ් එක. එච්චරයි. එතන මෙතනදී අපි බලන්න ඕනේ. මොකද්ද මෙතන රතු බල්බේ පත් වෙන්නේ? අනතුරු ඇඟීම පෙන්වන්නේ මේ විදිහට. මෙන්න මේ විදිහට ප්‍රායෝගිකව තේරුම් ගන්න බලමු මේ අපේ මූලික සංකල්ප ඒකකයේ තුලදී මම පෙන්වන්නේ අපි පරිපත නිර්මාණය කිරීම ගැඹුරටම යන්නේ නැහැ. මෙන්න මේ වගේ අදහසක් තමයි ඉන්නේ කියලා තේරුම් ගන්න ඕනේ. දැන් තේරෙනවා ඇති නේද අපි මේ ඇයි බූලියාන බීජගණිතය ඉගෙන ගන්න කියලා. මේ ඉගෙන ගන්නේ මොකටද? ප්‍රායෝගිකව ගැටලු වලට පරිගණක ආශ්‍රයෙන් ඉලෙක්ට්‍රොනික විදිහට උත්තර දෙන්න. මේක අත්‍යවශ්‍ය කොටසකින්ද හැමනාම විභාගේ පළවෙනි ප්‍රශ්නේ ඉන්නේ මේ වගේ කොටස. ලකුණු 15ක් හිමිවෙනවා. පාරේ වීති ලාම්පු වැඩ කරන්නේ කොහොමද? ස්වයංක්‍රීයව. AC මැෂින් එකක් ස්වයංක්‍රීයව වැඩ කරන්නේ කොහොමද? 2014 ප්‍රශ්නේ. අනතුරු ඇඟවීමේ සංඥා වැඩ කරන්නේ කොහොමද?
මේ වගේ නොයෙක් ප්‍රායෝගික භාවිත කොහොමද ඉලෙක්ට්‍රොනික සම්බන්ධව වැඩ කරන්න කියන එක අපිට පාවිච්චි කරන්න වෙනවා සංඛ්‍යාත්මක ඉලෙක්ට්‍රොනික විද්‍යාව එක්ක. එහෙමනම් මේ ප්ලේන් එකේ ක්‍රියාකාරීත්වය පිළිබඳ මම හිතනවා යම් කිසි අවබෝධයක් එන්න ඇති කියලා. එහෙනම් මේක සටහන් කරගමු. දැන් අපි තවත් උදාහරණයකට යමු. තාර්කික පරිපථ තේරුම. චුට්ටක් මම සංකීර්ණ කරන්නම්. ඊතරම්ම සංකීර්ණ නැහැ. අපි ප්‍රායෝගිකව තේරුම් ගන්න බලමු මේ රේල්වේ සිස්ටම් මේක ක්‍රියාකාරීත්වය. අපි ඉස්සෙල්ලා පෙන්නුවේ මොකද්ද පෙන්නුවේ? කෝච්චි පාරවල් දෙකක් තියෙනවා. කෝච්චි පාරවල් දෙකේ කොහොමද ලීවර් සිස්ටම් එකක් වැඩ කරන්නේ? දැන් මම පෙන්වන්න හදන්නේ මේ තනි කෝච්චි පාරක් එනවා මෙහෙම. මේ කෝච්චි පාරේ සිග්නල් කණුවක් හයි කරලා තියෙනවා. කෝච්චි පාර. සිග්නල් එක X. මෙන්න මේක මෙන්න මේ විදිහට යනවා. මෙතනින් තව මාර්ගයක් යනවා. මෙතනින් තවත් මාර්ගයක් තියෙනවා. පැහැදිලිද? මම මේ ටික සම්බන්ධ කරන්නම් මේ විදිහට. මාර්ග තුනක් තියෙනවා. හරිද? මෙතන ලීවර් දෙකක් තියෙනවා. මෙයා L1 මෙයා L2. මම වේදිකා නම් කරන්න. මෙයා A මෙයා B මෙයා C. දැන් කෝච්චියක් ආවට පස්සේ මෙහෙම කෝච්චියක් ආවට පස්සේ මෙහෙම ආවා. ඔහොම ගියා. හැබැයි ඒ වේදිකා දුම්රියක් තියෙන්න බෑ. බැරි වෙලාවක්වත් ඒකේ කෝච්චියක් තිබ්බොත් B එකේ නැත්තම් ලීවරේ මේ විදිහට උඩට එනවා ස්වයංක්‍රීයව. ආපම් කෝච්චිය මෙහාට යනවද නැහැ. මෙතනින් ඔහොම යනවා. ඒකේ B එකේ දෙකේම තියෙනවා. එහෙනම් වෙන්න ඕනේ මොකන්ද? මේ ලීවරේ ටක් ගාලා ඒ කෝච්චි තියේදී වැහිලා තියෙනවා. ඒතර ආපු කෝච්චිය මෙතෙන්ට යනවා. අනතුරක් එන්නේ නැහැ. තුනේම කෝච්චි තිබ්බොත් මොකද වෙන්නේ? සිග්නල් බල්බ් එක පත් වෙලා කෝච්චිය එන එක වලක් කළා දානවා. ආයෙ තේරුම් ගමුද? කෝච්චි පාරක් තියෙනවා. කෝච්චි පාරේ A වේදිකාව තියෙනවා. B වේදිකාව තියෙනවා. C වේදිකාව තියෙනවා. මෙතනදී ඒකේ කෝච්චියක් නැත්තම් කිසි ප්‍රශ්නයක් නැහැ. ආපු කෝච්චිය කෙලින්ම ගියා ඒකට. ඒකේ කෝච්චියක් තියෙනවා නම්
අනතුරක් එන හින්දා මෙයා උඩට එනවා. හැබැයි B එකේ කෝච්චියක් නැතුව යන්න ඕනේ. A එකේ කෝච්චියක් තියෙනවා B එකේ කෝච්චියක් නැහැ. එහෙනම් මොකද වෙන්නේ? ආපහු දුම්රිය B එකට යනවා. දෙකේම දුම්රියන් තියෙනවා. C එකේ නැත්තම් L2 ලීවරේ ක්‍රියාත්මක වෙලා C වේදිකාවට යනවා. තුනේම දුම්රියන් නැත්තම් කෝච්චි තියෙනවා නම් කෙලීම සිග්නල් එක පත්තු වෙලා පැමිණෙන දුම්රිය නවත්තලා දානවා. පැහැදිලිද? මේක ඇඳ ගන්නකො මම පොඩි සටහනක් දෙන්න. දැන් පොඩි සටහනක් කියනවා. A, B, C A, B, C දුම්රිය වේදිකාවේ. A, B, C දුම්රිය වේදිකාවේ. වේදිකාවක දුම්රියක් පැවතීම වේදිකාවක දුම්රියක් පැවතීම තාර්කික එක වේ. වේදිකාවක දුම්රියක් පැවතීම තාර්කික එක වේ. එනම් නොපැවතීම තාර්කික බිඳුව වේ. නොපැවතීම තාර්කික බිඳුව වේ. වේදිකා තුනෙහිම දුම්රිය නැති විට වේදිකා තුනෙහිම දුම්රිය නැති විට S අනතුරු ඇඟවීමේ සංඥාව ක්‍රියාත්මක වේ. S අනතුරු ඇඟවීමේ සංඥා ක්‍රියාත්මක වේ. වේදිකා වෙත දුම්රිය පැමිණීම වළක්වාලයි. වේදිකා වෙත දුම්රිය පැමිණීම වළක්වාලයි. අනතුරු ඇඟවීමේ සංඥාව නිකුත් වීම තාර්කික එක ලෙස සලකමු. තාර්කික එක ලෙස සලකමු. හරිනේ එහෙනම්. මගේ කෝච්චි තුනක් තිබ්බොත් මෙයා පත් වුණා එන්න දෙන්නේ නැහැ. ඊළඟ පොයින්ට් එක ලියා ගන්න. ඒ වේදිකා දුම්රියක් නොමැති විට පැමිණෙන දුම්රිය ඒ වේදිකාව වෙත ගමන් කරවයි. ඒ වේදිකා දුම්රියක් නොමැති විට පැමිණෙන දුම්රිය ඒ වේදිකාව වෙත ගමන් කරවයි. ඒහි දුම්රියක් ඇති විට බීහි දුම්රියක් නොමැතිනම් ඒහි දුම්රියක් ඇති විට බීහි දුම්රියක් නොමැතිනම් L1 ලීවරය ක්‍රියාත්මක වී පැමිණෙන දුම්රිය B වේදිකාව වෙත ගමන් කරවයි. පැමිණෙන දුම්රිය B වේදිකාව වෙත ගමන් කරවයි. ලීවරයක් ක්‍රියාත්මක වීම තාර්කික එක ලෙස සලකමු.
ලීවරයක් ක්‍රියාත්මක වීම තාර්කික එක ලෙස සලකමු. හරිනේ? මොකද වෙන්නේ? ඒකේ කෝච්චියක් තියෙනවා නම් B ගේ නැත්තම් L1 වැඩ කළා කෝච්චිය මෙතෙන්ට යවුවා. කරුණු දෙකක් හරි. අපි ඊළඟට බලමු. A වේදිකාවේ හා B වේදිකාවේ. A වේදිකාවේ හා B වේදිකාවේ. දුම්රියන් නවතා ඇති විට. දුම්රියන් නවතා ඇති විට. ලියාගන්න. C වේදිකාවේ දුම්රියක් නොමැතිනම්. C වේදිකාවේ දුම්රියක් නොමැතිනම්. L2 ලීවරය ක්‍රියාත්මක වී. L2 ලීවරය ක්‍රියාත්මක වී පැමිණෙන දුම්රිය C වේදිකාව වෙත ගමන් කරවයි. AB ගේ තියෙනවා C ගේ නැහැ. දැන් අපි මේක කොහොමද පරිපත නිර්මාණය කිරීමද පාවිච්චි කරන්නේ කියලා බලමු. මේවට සිග්නල්ස් දෙන්න ඕනේ. ලීවරේ 1 වැඩ කරන්න සිග්නල් එකක් දෙන්න ඕනේ. දුන්න ගමන් ටක් ගාලා මෙතන ඔටෝමැටිකලි එන්න ඕනේ. L2 ට සිග්නල් එකක් දුන්න ගමන් මෙයා වැඩ කරන්න ඕනේ. මෙයාට සිග්නල් එකක් දීලා මාර්ගය අවහිර කරන්න තුනේම කෝච්චි. ඔච්චරයි. දැන් අපි බලමු අපි ඉගෙන ගත්ත දැනුම පාවිච්චි කරලා කොහොමද මේවා කරන්න කියලා. එහෙනම් අපි මෙතෙන්ට අපි සත්‍යතා වගුවක් නිර්මාණය කරගමු. A B C විචල්්‍ය කීයක්ද 3යි. 2 තුන්වෙනි බලය 8යි. 8 බෙදීම 2 4යි. එහෙනම් 0.4යි. 1 4යි. 1 4යි. මේකෙන් භාගයේ 0.2යි 1.2යි. 0.2යි 1.2යි. 0.1යි 0.1යි. 0.1යි 0.1යි. එහෙමනම් මෙතන x මෙතන x නම් අපි x නෙමෙයි හැම විටම එක විචල්‍යයක් නෙමෙයි පුතේ මෙතන පාවිච්චි වෙන්නේ. බලමු මොකක්ද කියලා. අපි ගමු s මෙතන L1 ඊළඟ තැන L2. දැන් බලමු කොහොම මොකද්ද වෙන්නේ කියලා. තුනේම කෝච්චි තියෙනවා නම් S පත්ත වෙනවා. පැහැදිලි. තුනේම කෝච්චි තියෙනවා නම් S පත්ත වෙනවා. ඊළඟ L1 වැඩ කරන්නේ මොන වෙලාවද? ඒකේ කෝච්චියක් තියෙන්න ඕනේ. එහෙනම් මේකෙදි වැඩ කරන්නේ නැහැ නේ. ආපු කෝච්චිය යන්න පුළුවන්. දැන් මෙන්න මේ හතරෙන් තමයි බලන්න වෙන්නේ. හැබැයි මොකද්ද සිද්ධිය? B ගේ කෝච්චියක් නැති වෙන්න ඕනේ. මෙතන මේ දෙක. ඒකේ කෝච්චියක් තියෙනවා B ගේ කෝච්චිය නැහැ. එහෙමනම් මෙතන එක මම මේ පොඩ්ඩක් අඳ ගන්නම් මේ විදියට. මෙතනදී එක L2 වැඩ කරන්නේ කොහොමද? මේ දෙකේම කෝච්චි තියලා මෙයාගේ නැත්තා. දෙකේම කෝච්චි තිබිලා මෙයාගේ නෑ. ඔච්චරයි. අනිත් ඒවල බින්දුව.
තේරෙනවා ඇති. කොහොමද මේ තාර්කික පරිපථ හදන්නේ කියලා. එතකොට අපිට සමීකරණ ටික ලියා ගන්න පුළුවන් මේ විදිහට. S වැඩ කරන්නේ ABC 3ම තිබ්බොත් L1 වැඩ කරන්නේ A B bar C භාගයෙන් A B bar C ගෙන්. ඒ කොහොමද ගත්තේ? මෙතන එකේ වන තියෙන්නේ. මෙන්න මේ ආදාන තුන. එක නම් A B bar C bar. L2 එක වැඩ කරන්නේ මේ අවස්ථාවේ A B තිබිලා C නැත්තා. එච්චරයි තියෙන්නේ. එමනම් හොද්දට තේරුම් අරන් සත්‍යතාවක් වයි ඒ ඇසුර නිර්මාණය කරගත්ත බුලියන් ප්‍රකාශනය ඇඳගන්න. දැන් මෙතනදීත් යම්කිසි මොනවාද අපි දැනගත්ත දේවල් අපි ප්‍රායෝගිකව කොහොමද පාවිච්චි කරන්න කියන එක තමයි දෙන්නේ. ඒක පරිපත නිර්මාණය කරනවා. එතකොට අපි අද කතා කරපු දේවල් වලදී අපි කතා කළේ මොනවද? අර මූලික නියම ටික කතා කරගත්තා. මූලික තාර්කික ద్వාර 3ක් ගැන කතා කළා. not එක, and එක, o එක. මේ අපි ගැඹුරට කතා කරනවා. ආදාන දෙකට වැඩි and ద్వාර. ආදාන දෙකට වැඩි o ద్వාර. ඒ වගේ මේ ద్వාර එකතු කරලා අපි නිර්මාණය කරගන්න ద్వාර. නැන් ద్వාර, no ద్వාර. ඒ වගේම කතා කරනවා XO, XNO. නැන් ద్వාර no ద్వාර දෙකට අපි කියනවා ස්වාර්පත්‍රික ద్వාර. මොනවාද පුතේ? සාර්වත්‍රික ద్వාර. වගේනත් අපි කතා කරනවා. ඒ වලින් අපි පරිපත නිර්මාණය කරනවා. අපි කොහොමද චිප්? අපි 2016 ප්‍රශ්න පත්‍රය ගත්තොත් ඒකේ අපිට තිබ්බ පරිපත සටහනක්. චිප් එකක්, චිප් දෙකක් තිබ්බා. ඒ චිප් දෙක කොහොමද වැඩ කරන්නේ කියලා. එන්න මේවා අපි කතා කරන්නේ 4 වෙනි ඒකකෙ තුල. පළවෙනි ඒකකෙදී මම අදහස් කරේ මොකද්ද? මෙන්න මේවා කොහොමද ප්‍රායෝගික පාවිච්චි වෙන්නේ? බූලියානු බීජගණිතය කොහොමද මේ ඉලෙක්ට්‍රොනික උපාංග වල පාලනය වෙලා මේක කොහොමද භාවිතයට එන්නේ කියලා. එතකොට දැන් අපිට එන හැම ඉලෙක්ට්‍රොනික උපාංගයක්ම පරිගණක භාවිතයෙන් හසුරවන්න පුළුවන් මට්ටමට එනවා. ස්වයංක්‍රීයව. එතකොට මේ ඉලෙක්ට්‍රොනික දැනුම ගොඩක් වැදගත් වෙනවා. වාහනයක ඉලෙක්ට්‍රොනික ෆුවල් ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා. වාහනේ දෝෂය නිරාකරණය කරන්න පුළුවන් පරිගණකය පාවිච්චි කරලා. එහෙමනම්
දැන් අපි ඉගෙන ගත්ත කොටස් ටික නැවත පොඩ්ඩක් මතක් කරලා ගමු. මම දැන් තාර්කික ద్వාර කියන කොටසේ මූලික කොටස සංකල්ප කොටසට අදාළ කොටස් ටික මම කතා කරලා ඉවරයි දැන්. අපි මුලින්ම කතා කළා මොනවද? පරිගණකය කියන්නේ මොකක්ද කියලා. පරිගණකය මොකද්ද කරන්නේ ප්‍රධාන කාර්යය? දත්ත වලින් තොරතුරු සකස් කරලා. දැන් මෙතන වෙන්නේත් ඒ වගේ වැඩක්. මොකද්ද අපි මෙතන වෙන්නේ? තොරතුරක් නේද අපිට දෙන්නේ. වෝනින් එකක් නේද දෙන්නේ. සංවේදක වල පාවිච්චි කරලා සංවේදක වලින් අපිට වෝනින් එකක් දෙනවා. මෙතන පරිගණකයේ කාර්යයක් වෙන්නේ. එහෙනම් ඉලෙක්ට්‍රොනික පරිපත අපිට අත්‍යවශ්‍ය කොටසක්. එහෙනම් මේ කොටස බහුවර්ණ අනිවාර්ය රචනා ප්‍රශ්නයක් විභාගයේ පේපර් එකේ අන්තර්ගත වෙනවා. එහෙමනම් ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබඳ යම්කිසි ආසාවක් මේක තව දුරටත් ඉගෙන ගන්න ඕන කියලා හිතුණා නම් අද පාඩම සාර්ථකයි. මුලින්ම කියද්දි තේරෙන්න ඇති මේ එක බිඳුව වලින් මොනවද කරන්න පුළුවන් කියලා. කරන්ට් එක තියෙනවා, කරන්ට් එක නැහැ. මේක පදනම් වෙලා තමා මොනවද අපි කතා කරන්නේ? අපේ මේ පරිපත නිර්මාණය කරන්න. මේ නිර්මාණය කරන පරිපත වලින් පරිගණක පාවිච්චි කරමින් මේවා කන්ට්‍රෝල් කරන්න පුළුවන්. එහෙමනම් අද දවස තුළ අපි කතා කරපු මෙම තාර්කික පරිපතවල මූලික සංකල්ප කියන කොටස තේරුම් යන්න ඇති කියලා හිතනවා. හතරවෙනි එකකයේ තුලදී අපි මේක තවදුරටත් ගැඹුරට මේ මූලික સિદ્ધාන්ත නැවත අවධානය කරමින් මතක් කරනවා. එහෙමනම් පළවෙනි එකේ ඉතිරි කොටස් පිළිබඳව තවත් අලුත් පාඩමකින් හමු වෙන බලාපොරොත්තු වෙන අදට ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ සතියක්. ආයුබෝවන්.